දැන් අපි හිටියේ බහුපශ්‍රිත බෙදීමේ. බහුපශ්‍රිත බෙදීමේ මම කිව්වා ක්‍රම 4ක් තියෙනවා කියලා. බහුපශ්‍රිත බෙදන්න පුළුවන් ක්‍රම 4ක්. ඒ ක්‍රම 4ෙන් අපි පළවෙනි ක්‍රමය සාකච්ඡා කරලා ඉවරයි, දීර්ඝ බෙදීමේ ක්‍රමය. ඊට පස්සේ දැන් අද තියෙන්නේ දෙවෙනි එක. දෙවෙනි එක තමයි බෙදුම් ඇල්ගොරිතම් එක භාවිතයෙන් බහුපශ්‍රිත බෙදීම. මේ ක්‍රම 4ෙන්ම බහුපශ්‍රිතව බෙදන්න පුළුවන්. බලමු මේ හතරේ තියෙන වෙනස්කම් මොනවද? සහ අනිත් එක මතක තියාගන්න මේ පාඩම සම්පූර්ණයෙන් විවරණකම් කරනවා. බහුපශ්‍රිත සහ වර්ගශ්‍රිත සමීකරණ ඔක්කොම විවරණකම් කරනවා. මේ වගේ මේ පොඩි කැලි විදියට මේ වීඩියෝ දාන්න හේතුව මේ ළමයිම කියලා තියෙනවා මේ ලොකු ඒවා අපේ පැය එකක දෙකක තුනක වගේ දිගේව දැම්මට පස්සේ ඩවුන්ලෝඩ් කරන්න අමාරුයි කියලා තියෙනවා. ඒක නිසා තමයි මේ පොඩි ඒවා දාන්න හේතුව. ඒ වුණත් සම්පූර්ණයෙන්ම පාඩම විවරණකම් කරනවා. බලමුද මේ ටික කොහොමද කරන්න කියලා. බෙදුම් ඇල්ගොරිතම් එක භාවිතයෙන් බෙදීම. බෙදුම් ඇල්ගොරිතම් එක කියන්නේ මොකක්ද කියලා මම මේ පාඩම පටන් ගන්නකොටම චුට්ටක් මතක් කරා. කමන්නේ ආයි මතක් කරගමු. හිතන්න මෙන්න මේක තමයි බෙදුම් ඇල්ගොරිතම් එක කියලා කියන්නේ. හිතන්න 8 බෙදනවාම 3. එතකොට 3 වරක් 2යි 6යි ඉතුරු 1යි. කියන්නේ මට මෙන්න මේ 8 කියන එක නා සමානයි කියලා ලියා ගන්න පුළුවන්. 3 වරක් 2 ධන 1. මම මේ ඔක්කොම පාඩම් පටන් ගන්නකොට හැදින්නවා. අපි මෙයාට කියනවා ශේෂය. මේ උඩේන එක්කෙනාට ඒ කියන්නේ මෙන්න මේ දෙකට කියනවා ලබ්ධිය. ඊට පස්සේ අපි ගත්තාම මෙන්න මේ 3ට කියනවා මොකක් කියලාද? 3ට කියනවා භාජකය. මේ එකට කියනවා භාජ්‍ය. මේ වචනවල තේරුම් නම් මෙච්චර වැඩක් නෑ. නමුත් මේක පාඩම් පටන් ගන්නකොටම කරා. ඊට පස්සේ ඒ වගේම අපිට ශ්‍රිත බෙදන්න පුළුවන්. එතකොට fx කියන ශ්‍රිතයක් මම බෙදනවා මොකෙන්ද? මම හිතනවා මේක මම බෙදන්න ඕන gx කින්. බෙදුවොත් මම හිතනවා ලබ්ධියට එන්නේ px. ඔක්කොම ශ්‍රිතනේ. ශ්‍රිත නම් ශ්‍රිත. අපි දැන් කලින් ශ්‍රිත බෙදීම කරන්නේ ඔක්කොම ශ්‍රිත. වර්ග ශ්‍රිත ඝන ජෝන එකක්. මෙතන මෙහෙම අඩු කරලා මම හිතනවා ශේෂයත් එන්නේ මේ වගේ ශ්‍රිතයක් rx. දැන් මට මේකත් මේ විදිහටම ලියන්න පුළුවන්. ලබ්ධිය භාජ්‍යගේ මේ ටික සම්බන්ධ කරන්න පුළුවන් කොහොමද? fx. මේ fx කියන එක කෙනා සරල සමාන කොහොමද? gx px මේක phi. gx ගුණ කිරීම px මෙතන ගුණ කිරීම බහුපශ්‍රිත දෙක plus rx. දැන් මේ දෙකේ වෙනස මොකක්ද? මේක වෙනම සංඛ්‍යාත්මක සම්බන්ධතාවයක්, මේක ශ්‍රිත අතර සම්බන්ධතාවයක්. මෙන්න මේ වගේ සම්බන්ධතාවයකට කියනවා බෙදුම් ඇල්ගොරිතම් එකක් කියලා. බෙදුම් ඇල්ගොරිතම් කියන වචනයට තේරුම් ගොඩක් තියෙනවා. ඒක බොහොම සංකීර්ණ දෙයක්. නමුත් මතක තියාගන්න බෙදුම් ඇල්ගොරිතම් එක කියන්නේ මේක බොහොම සරල දෙයක්. එතකොට අද බලන්න හදන්නේ මෙන්න මේක පාවිච්චි කරලා කොහොමද බහුපශ්‍රිත බෙදන්නේ කියලා. දැන් කවුරු හරි කෙනෙක් අහුවොත් දීර්ඝ බෙදීමේ ක්‍රමයේද මේකද ලේසි කියලා. ඇත්තටම මේක ලේසි. ඒත් දීර්ඝ බෙදීමේ ක්‍රමය කරේ දීර්ඝ බෙදීමේ ක්‍රමය අවබෝධයක් නැතුව එකපාරට මෙතෙන්ට පැනනට පස්සේ තේරෙන්නේ නැහැ. මොකද්ද මේ කරන්න කියන එක තේරෙන්නේ නැහැ. දීර්ඝ බෙදීමේ ක්‍රමයම තමයි මේ තියෙන්නේ. පැහැදිලිද? අපි දීර්ඝ බෙදීමේ ක්‍රමෙන් ආපු ඔක්කොම මේ විදිහට ලියලා පෙන්නනවා. බලන්න මේ ටික මතක නැහැ. පැහැදිලිද කියලා හිතනවා. අපි බලමු මොකද්ද මේ බෙදුම් ඇල්ගොරිතම් එක කරන්න කියලා. බලන්න මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ බහුපශ්‍රිතය මෙන්න මෙයාගෙන් බෙදුවට පස්සේ ශේෂය ක්‍රම 3කට හොයන්න. අපි ක්‍රම 3 අමතක කරමුකෝ දැන්. හිතන්න මේක බෙදුවට පස්සේ ශේෂය හොයන්න කියලා. අපි දන්න අපි කලින් ඉගෙන ගත්ත ක්‍රමයට අනුව මොකද කරන්නේ? දීර්ඝ බෙදීමේ ක්‍රමය ගත්ත එක 3යි x 4 මෙතක දැම්මා. බෙදන්න ඕනේ කියලා මෙතෙන්ට හොම දාගත්තා. බෙදුවා දීර්ඝ බෙදීමේ බෙදාගෙන කියලා. ඒ ක්‍රමය කරගෙන යනකොට අපිට තේරෙනවා ටිකක් වෙලාව යනවා. දැන් හදන්නේ ඊට වඩා අඩු ක්‍රමයකින් මේක ලියන්න. දැන් මොකද කරන්නේ? අපි මේ ඉන්නේ බෙදුම් ඇල්ගොරිතම් එක ක්‍රමය. මම දැන් බෙදුම් ඇල්ගොරිතම් එක ලියනවා. මේක බෙදන්න ඕනේ. ඒ කියන්නේ මේක සමානයි. 3යි x 4 ඍණ x ධන ඍණ 7යි x ධන 7. මෙන්න මේක සරල සමාන. මොකෙන්ද බෙදන්න ඕනේ? මෙයාගේ x වර්ගය ඍණ 2යි x ඍණ 3. දැන් උදව් කරන්න fx කියන ශ්‍රිතයක් තිබ්බා. ඒක තමයි මේක. එයා බෙදනවා gx කියලා මෙන්න මේ ශ්‍රිත x වර්ගය. බෙදුවා පස්සේ මොකක්ද දෙන්නේ? මෙතන ලබ්ධිය කියලා ශ්‍රිතයක් එන්න ඕන. gx හරි px හරි මොකක් හරි අපනවා. මම හිතනවා මේක px. එහෙනම් ලබ්ධියක් මෙතන අපි දන්නේ නැහැ. ලබ්ධිය දන්නේ නැහැ.
එහෙනම් මම ඒක px කියලා ලියා ගන්නවා. දැන් අහන්නේ ශේෂය දන්නවද? ශේෂය දන්නෙත් නැහැ. අපි ශේෂය තමයි අහන්නේ මේක අඩු කරගෙන ගිහලා rx කියලා ශේෂයක් ඉතුරු වෙනවා. ශේෂය තමයි අහන්නේ ඒක දන්නෙත් නැහැ. දැන් ශේෂය rx. අපි හොයන්න ඕන මොකද්ද? rx. ඉතින් මතක තියාගන්න මේක දැන් මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි ලබ්ධිය දන්නෙත් නැහැ. මේක දන්නෙත් නැහැ. ලබ්ධිය අපෙන් අහන්නෙත් නැහැ. ලබ්ධිය අපෙන් අහන්නෙත් නැහැ. ඒකේ ලබ්ධිය හොයන්න ඕනෙත් නැහැ. ශේෂය විතරක් ලියවන බෑ. ශේෂය විතරක් හොයාගත්තම බෑ. මතක තියාගන්න අපි දැන් මේක ඉගෙනගෙන ඉවරයි අත. ඉවරයි කියන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලම මෙන්න මේ දේ හොඳට ඉගෙන ගන්න. 2x වර්ගය ඍණ 7x ධන 4. මෙන්න මේ බහුපද ශ්‍රුතිය. අනිවාර්යෙන් මෙතන බෙදන්න ඕනේ එක්කෙනාගේ සාධක තියෙනවා නම් සාධක ලියා ගන්න. මේකේ සාධක තියෙනවා. ඔගේ සාධක එන්නේ x ඍණ 3යි x ධන 1යි. ඒවා හොයන්නට කියලා දෙන්න ඕනේ නැහැ. x ඍණ 3යි x ධන 1යි විදිහට තමයි සාධක ලැබෙන්නේ. සාධක කළා. ඊට පස්සේ මෙතන px ලබ්ධිය මොකක් හරි ඇති. උඩට නෑ ලබ්ධිය අහලා නැහැ අපි ඕනේ නැහැ. ඒක එහෙම තියන්න. ශේෂය අහනවා. ඔන්න උතන තමයි ප්‍රශ්නේ. දැන් අපිට පුළුවන් නේද ශේෂය ලියා ගන්න? පුළුවන් කොහොමද? අපි දන්නවා ශේෂය එන්න ඕන මොන වගේ එකක්ද? මම කලිනුත් කිව්වා. මෙන්න බෙදෙන එක්කෙනාට වඩා මාත්‍ර එකක් අඩු එක්කෙනෙක් තමයි ශේෂය එන්න ඕන. يعني මෙතන අපි බෙදන්නේ වර්ග ශ්‍රේණියකින්. එහෙනම් අනිවාර්යයෙන්ම මේ ශේෂයේ මාත්‍රය මොකක් වෙන්න ඕනද? රේඛීය ශ්‍රේණියක් වෙන්න ඕන. يعني කවුරු කොහොම මොනවා කිව්වත් මෙතෙන්ට එන්න ඕන ශේෂයට එන්න ඕන රේඛීය ශ්‍රේණියක්. ඒ කියන්නේ උදාහරණ 3x ධන 4 වගේ මොකක් කරන්නේ. එතකොට අපි හොයන්න ඕනේ ඒකනේ. හොයන්න ඕන නම් මතක තියාගන්න මේ ශ්‍රිතය වෙනුවට මෙතෙන්ට දාගන්න රේඛීය ශ්‍රිතයක සාධාරණ ආකාරය. මේ ශ්‍රිතවල ඒ කියන්නේ රේඛීය ශ්‍රිතවල සාධාරණ ආකාරය වර්ග ශ්‍රිතයක සාධාරණ ආකාරය ලියන්නේ කොහොමද? ගණිත ශ්‍රිතයක සාධාරණ ආකාරය ලියන්නේ කොහොමද? මේ ඔක්කොම මම කලින් පැහැදිලි කරා. රේඛීය ශ්‍රිතයක්නේ. ඒ කියන්නේ මේ වගේ x පද විතරයි න්යාගේ තියන්න පුළුවන්. එහෙනම් එයාගේ සාධාරණ ආකාරයම ලියා ගන්නවා. ax ධන b. ax ධන සාධාරණ එක දැන් ඕනම එකක්. මේ a ට b ට එක එක අගයන් දානකොට එක එක රේඛීය ශ්‍රිත එනවා. එතකොට දැන් රේඛීය ශ්‍රිතයක් කිව්වට පස්සේ x විතරක් තිබිලා හරියන්නේ නැහැ. ax විතරක් තිබිලා හරියන්නේ නැහැ. b තිබ්බොත් කොහොමත් රේඛීය ශ්‍රිතයක් නෙවෙයි නියත ශ්‍රිතයක් වෙන්නේ. මේ මෙතන සාධාරණ ආකාරය ලියන හැටි පැහැදිලි නැත්නම් පළවෙනිම වීඩියෝ එකේ බලන්න. ඒක බලලා මෙතෙන්ට එන්න. එහෙම නැත්නම් මෙතනින් එහාට තමන් අමාරුවේ වැටෙනවා. මේකේ සාධාරණ ආකාරය ax ධන b. මේක කෙනෙකුට ලියන්න පුළුවන් lx ධන m කියලා ලියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ ඕන විදිය. يعني x එකක් එන්න ඕන. සාධාරණ ආකාරය ලියන්න. දැන් මම ශේෂය හොයනවා කියන්නේ මොකක්ද? මට ශේෂය හොයනවා කියන්නේ මොකක්ද? මතක තියාගන්න. මේ ab දෙන්න හෙව්වනම් හරියට AB දෙන්න හෙව්වනම් ශේෂය හෙව්ව වෙනව නේද? දැන් කොහොමද? මෙන්න මේ AB දෙන්න හොයන්න. මගේ ලබ්ධියක් අහන්නේ නැහැ. ඒක නිසා ලබ්ධිය ශ්‍රිතේ හිම්ම තියාගෙන මුකුත් කරන්න යන්න එපා. ලබ්ධිය හොයන්නත් පුළුවන් ඕන. මම ඒක ඊළඟට කියලා දෙනවා. අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න. ශේෂය මේක. කොහොමද AB හොයන්නේ? මෙච්චරයි. මම මේකේ x සමානයි 3 දානවා. මේක දෙකක් නෙවෙයි සමීකරණයක් නේ තියෙන්නේ. x සමානයි 3 දාපු ගමන් මොකද වෙන්නේ? මෙතන x සමානයි 3 දාපු ගමන් බිඳුව වෙනවනේ. එහෙනම් මේ මුළු පදේම අයින් වෙනවා. ඒ කියන්නේ ලබ්ධියක් ගෑවෙන්නේවත් නැහැ. ඔන්න x සමානයි 3 දානවා. 3 දාපු ගමන් මෙතන සුළු කරන්න. මෙතන ඉන්නේ 3 4. මෙන්න 3 ඝනය. 3 වර්ගය. ධන 4. සරල මෙතන 3 දාපු ගමන් x 3 දාපු ගමන් මෙයා අගයක් එනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ තුන් දෙනාම ගුණිතයක් තියෙන්නේ. මෙතන බිඳුව එක ගමන් මුළු ප්‍රකාශනයේම බිඳුවයි. බිඳුව ලියන්න ඕනෙත් නැහැ. ඔන්න මම පළවෙනි ගාන නිසා ලියන්න. ප්ලස් මෙතන 3 දාපු ගමන් 3යි a ධන b. 3යි a ධන b. බොහොම පරිස්සමට මෙන්න මේ විදිහට අගයන් දාලා සුළු කරන්න. අගයන් දාලා සුළු කරාට පස්සේ මෙතන අගය ලැබෙනවා. ඔය තනියම සුළු කරලා බලන්න මෙතන අගය ලැබෙනවා 217ක් කියලා. 217 එනවා. මෙතන මට එන්නේ 3යි a ධන b. ඔන්න පළවෙනි සමීකරණය ab. අපේ අරමුණ AB හොයාගන්න එක. AB හොයාගත්තා නම් ශේෂය හරි. ඔන්න හොයාගත්තා. තව සමීකරණයක් ගන්න පුළුවන් කොහොමද? x සමාන 1යි. සමීකරණ දෙකක් නොදන්න පද දෙකක් තියෙනවා නම් සමීකරණ දෙකක් ඕන. x සමාන 1 දාපු ගමන් ආයි මේ ප්‍රකාශනයේ බිඳුව වෙනවා නේද? එතකොට x එක දාන්න. x එක දානකොට දෙපැත්තේම x එක දාන්න ඕන. මේක සමීකරණයක්. ඒක මේ පැත්ත x එක දැම්මොත් තුන් වාරයක් කීයද? ඍණ 1 ගන්න. 2
දෙක එකේ වර්ගය ඍණ 7 වාරයක් එක ධන 4 සරල සමයි මෙතන බිඳුවයි හරි මේක බිඳුව වෙනවා ප්ලස් 4 එක දාපු ගමන් a ධන b සුළු කරත් මෙතන සමීකරණය ලැබෙනවා ඍණ 17යි ඍණ 17යි sorry මෙතන x සමාන 1 නෙවෙයි දාන්න ඕන මෙතන බිඳුව වෙන නම් x සමාන ඍණ 1යි දාන්න ඕන x සමාන 1 දාපු ගමන් මෙතන බිඳුව වෙන්නේ නැහැ මේ පදේ නේ අයින් x ට ඍණ 1 දැම්මම මෙතන බිඳුව වෙනවා මුළු පදේම බිඳුව වෙනවා එක දාලා හරියන්නේ එක දැම්මොත් මෙතෙන්ට අතගයක් වෙනවා මෙතෙන්ට අතගයක් එනවා ඒ නිසා මේ පදේම බිඳුව වෙන්නේ නැහැ x සමාන ඍණ 1 දාන්න ඕන ඍණ ඍණ 1 දාපු ගමන් මෙතන ඍණ a කියලා ඉන්නේ ඒ ඍණ 1යි ඍණ a මෙතන ඍණ a ධන b නොදන්න පද දෙකයි සමීකරණ දෙකයි විසඳන්න විසඳුවට පස්සේ ඔතන ඊට ලැබෙන්න ඕන මේ සමීකරණ දෙක විසඳන්න කාලය ගන්න නැහැ අපරාධන වෙලාව සුළු කරලා විසඳ ගන්න ඊට එනවා 50ක් ඊට 50ක් ලැබෙන්න ඕන ඊට පස්සේ b ට එන්න ඕන 67ක් දැන් ab දෙන්න දන්නවනම් ශේෂය මට ලියා ගන්න පුළුවන් බලන්න හරියද රේඛීය ශ්‍රුතියක් එන්නේ ශේෂය මොකක්ද දෙන්නේ 50x ධන 67 ඔන්න ඔය වෙන ශේෂ අපෙන් යන්නේ මේ ප්‍රශ්නේ තියෙනවා ශේෂයේ ක්‍රම 3කට සොයන්න කියලා මේ ශේෂය ලියන එක ආකාරය මේක ලියා ගන්න මේක මේ පොතක් අරගෙන කරුණාකරලා මේ ගණන් මේ විදිහට හදාගෙන නැත්නම් තේරුමක් වෙන්නේ නැහැ මේක ලියා ගන්න පළමු ආකාරය කියලා ලියා ගන්න බලමු ආකාරය. දැන් අපි මේකේම බලමු කොහොමද දෙවෙනි ආකාරයට එන්නේ කියලා. හරිද? පැහැදිලිද? මම දෙවෙනි ආකාරය දැන් කියලා දෙන්නම්. බලන්න මේ කරපු දේ පැහැදිලි ඇති කියලා හිතන අපි කරන්නේ. මෙහා බිඳුව වෙන විදිහට ගියන් දානවා. මොකද ලබ්ධියක් අපිට වැඩක් නැහැ. මොකක් හරි ශ්‍රුතියක් එන්නේ. හැබැයි අපි මේ දෙන්නනවා. ලබ්ධිය දෙන්නේ මොකද්ද? මේ දෙන්නගේ මාත්‍ර වෙනසට සමාන එකක්. ඒ කියන්නේ මෙතන වර්ග ශ්‍රුතියක් x4 කියන්නේ x4 බෙදීම x වර්ග. අපි දන්නවා ලබ්ධියට එන්න ඕන වර්ග ශ්‍රුතියක්. එකක් නෑ ඇහුවේ නැති නිසා එක පිළිවෙත් නැහැ අවශ්‍යත් නැහැ. නමුත් අපි දෙවෙනි ක්‍රමයට යනකොට මතක තියාගන්න ලබ්ධියත් හොයනවා. අපි ඒක බලමු ඉතින්. දැන් අපි ඉගෙන ගත්තා එක ක්‍රමයේදී ශේෂය ලියන විදිහ අපි ඉගෙන ගත්තා. කොහොමද? ඒක බෙදුම් බැලකට තුනක් ගත්තා බෙදන්න ඕන එක්කෙනා මෙතෙන්ට දැම්මා. මෙහෙම දැම්මා මේක දමා ගත්තා ඊළඟට කියන්නේ ලබ්ධිය දාගත්ත px ශේෂයේ සාධාරණ විදිහට ලියාගෙන කලින් අපි මේ ශේෂය හෙව්වා. මම කියවා ශේෂය හොයන්න පුළුවන් ක්‍රම 4ක් තියෙනවා කියලා. පළවෙනි ක්‍රමයේ විදිහට අපි ශේෂයේ විදිහට හෙව්වා. හැබැයි එතන අපි සැලකුවේ නැහැ ලබ්ධියක්. මොකද ගානේ ලබ්ධියක් අහලා නැති නිසා. නමුත් මතක තියාගන්න දෙක ක්‍රමයේදී අපි කරන්නේ ඔන්න ලබ්ධියත් හොයනවා. මේ එක එක අවස්ථා භාවිතා වෙන්නේ මොන වගේ තැන්වලද කියලා ගණන් හදලා පැහැදිලි කරනවා. ඒක නිසා කලබල වෙන්න එපා. මේ මොන ක්‍රමයෙන් කිව්වත් එකම දේ වෙන්නේ. මේක මෙහෙම ලියාගත්ත ax ධන b. x ධන b එතන එහෙම තියෙනවා. ඊට පස්සේ දැන් දෙක ක්‍රමයේදී අපි කරන්නේ මතක තියාගන්න. ලබ්ධිය හොයන්න කිව්වේ නැතුණාට පස්සේ කිව්වේ නැතුණත් ලබ්ධිය හොයන අපි දන්නවා ශේෂය අපි සාධාරණ විදිහට ලියාගත්තා මෙයාගේ මාත්‍රයට වඩා එකක් අඩු මාත්‍රයක් විදිහට. ලබ්ධියත් අපිට ඒ විදිහට සාධාරණ විදිහට ලියන්න පුළුවන්. ලබ්ධියේ මාත්‍රය මොකක්ද දෙන්නේ? මෙන්න මේ දෙන්නගේ මාත්‍ර වෙනස. දැන් මෙතන x4 ශ්‍රුතයක් තියෙනවා. අතන x වර්ග ශ්‍රුතයක් තියෙනවා. ඒ x වර්ග ශ්‍රුතයක් තමයි එන්න ඕන. ඒ කියන්නේ මෙතන එනවා 3x4 ඍණ x ධන. දැන් 2x වර්ගය ඍණ 7x ධන 4. මේ වෙලාව බෙදන්න ඕන මෙයාගේ x වර්ගය ඍණ 2x ඍණ 3. මම ලබ්ධිය එන්න ඕන වර්ග ශ්‍රුතයක්. එහෙනම් ලබ්ධිය වෙනුවට දාගන්නවා वर्ग श्रुतेक साधारण आकार ලියන්නේ අපි දන්නවා ax වර්ගය දන්න bx දන්න c එක ලියන්න දැන් නැත්තම් පළවෙනි එක බලන්න ඕනේ දැන් බැලුවට තේරෙන්නේ නැහැ මේකනේ ඒක ලියන්න මම මෙන්න මෙහෙම වර්ග ශ්‍රුතේක සාධාරණ lx වර්ගය + mx + n ලබ්ධියත් එහෙම ලියාගත්තා ධන ශේෂය x ධන b පැහැදිලිද කියලා හිතනකොට දැන් ලබ්ධියත් හොයන්න ඕන අපි ශේෂයත් හොයන්න මේ විදිහට ගිහිල්ලා දැන් කලින් වගේ ආයි මෙතන අපිට මෙහෙම දාගන්නත් පුළුවන් වෙනවා කොහොමද අර මේ මෙතන සාධක දෙක ලියා ගන්න පුළුවන් සාධක දෙක අපිට ආවේ x විරුද්ධ x ධන දෙක ලියාගෙන එතකොට කෙලින්ම කලින් ක්‍රමයට යටිනවා මෙතන අපි කරන්නේ මතක තියාගන්න සංගුණක සමාන කරනවා
සංගුණක සමාන කරනවා. මේ තියෙන්නේ මේ ශ්‍රුතියේ සරල සමයි කියන මේක. මේක වෙන වෙනම ගුණ කරන්න ඕනේ. x4 මම ගුණ කරලා මේක ලියන්න. එහෙම ගුණ කරන්න අවශ්‍යත් නැහැ. එකපාරම කෙලින්ම සංගුණක සමාන කරන්න පුළුවන්. කොහොම හරි ගවන්නේ. මේ දෙන්නගේ සංගුණක සමාන කරලා L M N A B කොහෙද ගියද අපි කරන්නේ. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. මේ බලන්න මම අර ගැටලුවේ දෙපැත්තේ සංගුණක සමාන කරා. සංගුණක සමාන කරාට පස්සේ මේ L M දැන් L ට අගේ සංගුණක සමාන කරන්න තියෙන බොහොම පැහැදිලිව තියෙනවා කරපු විදිය. L ට යවත් 3. M ට එනවා 5ක්. N ට එනවා 21ක්. මේ විදියට L M N හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අර කලින් විදිහටම ශේෂයට අගේ හොයාගන්න පුළුවන් 50. ඊළඟට B මේක 64 විදිහට ලියාගන්න පුළුවන්. පැහැදිලිද? මේ ශේෂය හොයන දෙවෙනි ක්‍රමය අපේ ප්‍රශ්නය ඇහුවේ මෙන්න මේක මේකෙන් බෙදුවට පස්සේ ශේෂය ක්‍රම 4කට 3කට හොයන්න කියලා අපිට කිව්වේ. මේ ශේෂය සෙවීමේ දෙවෙනි ක්‍රමය. හරිද? දෙවෙනි ක්‍රමය. පළවෙනි ක්‍රමයෙන් අපි මොකද්ද කරේ? ලබ්ධියට px කියලා ශ්‍රුතියක් දාගෙන මෙයා දන්නේ නැති විදිහට මෙයා බිඳුව වෙන විදිහට අගයන් ආදේශ කරලා AB දෙන්න හෙව්වා. ශේෂය හෙව්වා. දැන් දෙවෙනි ක්‍රමය ලබ්ධියත් හොයන්න කියලා තිබ්බොත් සහ එහෙම නැත්තම් මතක තියාගන්න මෙතන සාධක නැත්නම් හරි මෙතන අර වගේ ශූන්‍ය වෙන විදිහට අපිට සාධක හොයාගන්න අමාරු නම් මොකද කරන්නේ ලබ්ධියත් මේ විදිහට සාධාරණාකාරයකට ලියා ගන්න. එහෙනම් අපි සාධාරණාකාර ලියන්න දන්නවනේ මොකද මෙයාට වඩා මාත්‍ර එකක් අඩුයි කෙනෙක් මෙතෙන්ට. ලබ්ධියේ සාධාරණාකාරය කියන්නේ මේ දෙන්නගේ මාත්‍ර වෙනසට සමාන එකක් මෙතෙන්ට. හරිද? එතකොට එහෙම විදිහට සාධාරණාකාර ලියාගෙන කෙලින්ම මේ විදිහට සංගුණක සමාන කරලා ගන්න. මතක තියාගන්න මේ වගේ එල්ලෙම්ෙන් නම් පළවෙනි ගන්න නිසා මෙහෙම කරේ. එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. හිතින් දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එහෙම දාන්න පුළුවන්. මේ බලන්න. දැන් x4 සංගුණකේ ඉන්නේ මේ දෙන ගුණ කරාම විතරනේ. يعني L කෙලින්ම අපිට ලියන්න පුළුවන් මෙතන x4 මෙතන ඉස්සරහ සංගුණකේ 3 වෙන්න ඕන. ඒ වගේම නියතවල සංගුණකේ ඉන්නේ මෙන්න මේ දෙන ගුණ කරාම මෙතන නියතයක් එනවා. ආයෙ මෙතන නියතයක් එනවා. කෙලින්ම අපි. ඒකෙන් අපිට මේක 4ට සමාන කරලා කෙලින්ම මේ උත්තර ටික ඉතාමත්ම ලේසියෙන් ගන්න පුළුවන්. ඉතාමත්ම ලේසි. ඒකට L එකක් එහෙම දා L හේවන්න නැතුනම ගොඩාක් තැන් ලේසි වෙනවනේ. ඒක නිසා ඒ වගේ හරියට පැහැදිලිව මේක කරන්න මේ ශේෂය ලියන දෙවෙනි ක්‍රමය. අපි තුන්වෙනි ක්‍රමයට යමු. බලන්න අපි මේ පළවෙනි ක්‍රමයේදී ශේෂය ලිව්වේ මෙහෙමනේ. රේඛී ශ්‍රුතය. තුන්වෙනි ක්‍රමයේදී කරන්නේ පළවෙනි ක්‍රමයේදීම මගේ ක්‍රමයක් තමයි. ඒකට ඊට වඩා චුට්ටක් වෙනස් මේ ගානම මෙහෙම ලියනවා. ඍණ x ඝනය ධන 2x වර්ගය ඍණ 7x ධන 4. මේ අවස්ථාවේදී අපි ආයෙ මෙතන සාධක කඩා ගන්න ඕනේ. මෙතන සාධක තියෙනවනේ මොකද x වල 3 x ධන 1යි. දැන් මේ වෙලාවෙත් අපි ලබ්ධිය හොයන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා ලබ්ධිය px ව දාගත්තා. මෙතන මෙන්න මේ ශේෂය දැන් කලින් ලිව්වේ ax ධන b නේ. මේ වෙලාව අපිට මෙහෙම ශේෂය දිනවා. වර්ග ශ්‍රුතයක් තියෙනවා නම් මේ එක සාධකයයි. a වාරයක් x ඍණ 3 plus b වාරයක් අනිත් සාධකය. මේ ශේෂය ලියන්න පුළුවන් තව ක්‍රමයක්. ඒක අපි දැන් කොහොමත් ශේෂයට එන්න ඕන රේඛී ශ්‍රුතයක්. රේඛී ශ්‍රුතයක් නම් අපි මුල් අවස්ථාවේ යාගේ සාධාරණාකාරය ලියාගත්තා. දැන් මේ අවස්ථාවේදී මොකද කරන්නේ? මේ ඉන්නේ රේඛී ශ්‍රුතයක් තමයි. නිකන් කල්පනා කරලා බලන්න. x වර්ගයේ පද එහෙම නැහැ. x ගේ පදයි නියත පදයි තියෙන්නේ. අපි කරන්නේ මෙතන සාධක යම් කිසි ප්‍රමාණයක් තියෙනවාද? ඒක නා වෙන වෙනම මෙතනට වෙන වෙනම අරගෙන දානගෙන. a වාරයක් පළවෙනි සාධකය. b වාරයක් දෙවෙනි සාධකය. කියලා දාලා අපි මේ වෙලාවෙත් මේ AB දෙන්න හොයලා බලමු. ඔන්න බලමු කරන්නේ. ඉස්සෙල්ලාම x සමානයි 3 දාන්න. දාපු ගමන් මොකද වෙන්නේ? මෙතන අනිවාර්යෙන් බිඳු වෙනවනේ. මෙතන x සමානයි 3 දාපු ගමන් මෙතන එන්නේ මේ කලින් අගියම තමයි මේ පැත්ත සුළු කරාම 243. මෙතන බිඳුවයි. අන්න බලන්න මෙතන තියෙන විශේෂත්වය සමගාමී සමීකරණ විසඳන්නේ නැහැ කලින් වගේ. මෙතන 3 දාපු ගමන් මේ පදේ බිඳුවයි. ඒකට මෙතන 3යි 1යි 4යි කෙලින්ම 4යි b කියනවා. මේ අවස්ථාවේදී b කියන එක ලැබෙනවා 200 මේ අවස්ථාවේ මෙතන සුළු කරාට පස්සේ x ට 3 දාලා සුළු කරොත් මෙතන ඉන්නේ 217යි 214 නෙවෙයි වෙන වෙනම දාලා සුළු කරන් අපි කල්ලොත් සුළු කරා x ට 3 දානවා කියන්නේ මේ මෙතනත් හැම x එකටම 3 දාලා මෙතනත් 3 දාලා හැම x ටම 3 දාන්න ඕනේ. මෙතන දාලා සුළු කරාම මෙතන 217යි. මෙතන එනවා 217 බෙදීම 4යි. හරිද? b ට එනවා 217 බෙදීම 4යි. ඒ වගේම ආය x සමානයි ඍණ 1 දැම්මොත්
ඍණ 1 දානවා මේ මුළු සමීකරණවල. අපි x සමාන ඍණ 1 දාලා කලින් මේ ප්‍රකාශනය සුළු කරා. සුළු කරාට පස්සේ මෙතන ආවේ මට මතක විදියට අගය අපිට ආවේ ඍණ 17යි කියලා. මේ පැත්තට ඍණ 1 දාලා සුළු කරාට පස්සේ ආවේ ඍණ 17යි. ඔන්නෝක සරල සමයි. ආයි ඍණ 1 දැම්මහම මෙතන බිඳුවයි. ඍණ 1 දැම්මහම මතක තියාගන්න මෙතන බිඳුව වෙනවා. මෙතනට විතරයි ඍණ 1 වටනම ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ ඍණ 4යි. මෙතනින් එනවා a සමානයි 17 බෙදීම 4යි. 17 බෙදීම 4යි. දැන් බලන්න ab දෙන්න හොයාගන්න. එහෙනම් මේ වෙලාවේ ශේෂය කියන්නේ මොකද්ද? ශේෂයෙන් a ට එන්නේ 17 බෙදීම 4යි x වෙන 3යි. ප්ලස් b කියන්නේ මොකද්ද? 217 බෙදීම 4යි x ධන 1යි. නමුත් අපිට මතක ඇති අපි කලින් ශේෂය හොයාගත්තම අපිට ආවේ 50 මතක විදියට 50 ධන 60. මේ කියන්නේ a ට 50 ආවේ b ට ආවේ 67. ඉතින් මේ අවස්ථාවේ වෙන ශේෂයක්ද මේ අවිල්ල තියෙන්නේ? මේ අවස්ථාවේ ඊට වඩා වෙන ශේෂයක්ද? නෑ මතක තියාගන්න මේ ඉන්නේ මේ ශේෂයම තමයි. මොකද එහෙම නැත්තම් බොරුනේ. එක ගානක් මෙයාගෙන් බෙදලා පස්සේ එක මොන විදියට කරත් එකම ශේෂය ලැබෙන්න ඕන. මෙතනත් ඒ ශේෂය ලැබිලා තියෙනවා. මේ ගාන චුට්ටක් එහාට මෙහාට කරලා සුළු කරලා බලන්නකෝ. 3 වාරයක් 17 බෙදීම 4යි. 217යි බෙදීම 4යි x plus 217 බෙදීම 4යි. මේ දෙන්න එකතු කරලා සුළු කර ගමන් එනවා 210 sorry මෙතන එකක් ඍණ වෙන්න ඕන. මම මෙතන සුළු කරනකොට වැරද්දක් කරලා තියෙනවා. මෙතන x සමාන 1 දැම්මහම මේ පැත්තේ ඉන්නේ ධන 17යි. يعني මෙතන උත්තරේ එනවා ඍණ 17 බෙදීම 4යි. එහෙමනම් ශේෂයනේ ඍණ 17 බෙදීම 4යි මෙහෙම. මෙතන සුළු කරනකොට ඍණ 17 බෙදීම 4යි මෙතන ධන වෙනවා. දැන් බලන්න අර ශේෂයෙන් අපිට ලැබෙනවා. ඒ ලැබෙන්නේ කොහොමද? මේ දෙන්න සුළු කරාට පස්සේ 200 එනවා. 200 බෙදීම 4 කියන්නේ 50යි x එනවා. ආයේ මේ ටික සුළු කරාට පස්සේ ලැබෙනවා මේ දෙන්න සුළු කරලා බලන්න පොදු හරය අරගෙන 67ක් ලැබෙනවා. කලින් ශේෂයම ලැබෙනවා. හරිද? මේ ලියන ක්‍රමය මතක තියාගන්න. ශේෂය ලියන්න විවිධ ක්‍රම වලට ලියන්න පුළුවන් කියන එකයි මේ කියන්නේ. බලමු තව එක ආකාරයක් තියෙනවා ශේෂය ලියන්න පුළුවන්. බලමු කොහොමද ඒ ආකාරය කියලා. බලන්න මේ තුන්වෙනි ආකාරයේ හතරවෙනි ශේෂය ලියන්න පුළුවන් ක්‍රම හතරක් තියෙනවා. හතරවෙනි ආකාරයට ශේෂය ලියනකොට ඒත් මෙයාමයි බෙදන්නේ. 2x වර්ග ඍණ 7x ධන 4. මේකමයි. බෙදන්නේ කාගෙන්ද? මෙයාගෙන්මනේ. x ඍණ 3යි x ධන 4යි. ලබ්ධිය මේ වෙලාවෙත් මම px කියලා දා ගන්නවා. එතකොට මතක තියාගන්න ශේෂය ලියන්න පුළුවන් අනිත් ක්‍රමය තමයි කොහොමද? මේ දෙන්නගේ එකක් අරගන්නවා. එක මෙතන සාධක දෙකක් තියෙනම නම් සාධක දෙක එක සාධකයක් මෙතන අරගන්නවා මෙහෙම. x ඍණ 3 ධන q. يعني තමන් කැමති සාධකය ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. එක්ක මේ සාධකය p වාරයක් x ඍණ 3 එහෙම නැත්නම් p වාරයක් x ධන x ධන 4 නෙවෙයි x ධන 1. මේ සාධක දෙකේ මොකක් ගත්තත් ප්‍රශ්නයක් නෑ. එක p වාරයක් නෙක අරගෙන මේ විදිහට p q දෙන්න හොයන්න. අපි හොයමු බලන්න මේ විදිහට මොකක්ද දෙන්නේ. ඉස්සෙල්ලම x සමානයි 3 දාන්න බෑ. x සමානයි 3 දැම්මම අපි කලිනුත් සුළු කරා එන්නේ 217යි. මතකනේ මේ පැත්තට එන්නේ 217යි. එහා පැත්තේ මොකද x සමාන 3 දාපු ගමන් මේක බිඳුව වෙනවා. මෙතන q. මෙතන කෙලින් වෙනවා q සමානයි 217 q සමානයි 217. එතකොට ආයේ මේ x සමාන ඍණ 1 දැම්මම මොකද වෙන්නේ? ඒකට මෙතන බිඳුව වෙනවා. මේ පැත්තට එනවා 17ක්. එහා පැත්තට මොකද වෙන්නේ? ඍණ 1 ඍණ 4යි b ධන q. අපි q කියන එක නා කලින් හොයාගෙන තියෙන 217යි. මෙතන එනවා ඍණ 4යි b ධන 217. මේ පැත්තට ගේන්නේ. එතකොට මෙතන ඉතුරු වෙන ඍණ 200යි. ඍණ 4යි p. එතකොට p එනවා කියලින්ම. මොකක්ද මෙතන ඍණ තියෙන නිසා p එනවා ධන වෙලා p එනවා 50යි කියලා ලැබෙනවා. දැන් මේ වෙලාවේ ශේෂය කියන්නේ මොකද්ද? මේ වෙලාවේ ශේෂය කියන්නේ 50 වාරයක් x ඍණ 3 ධන q. x ඍණ 3 ධන q. මේ කියන්නේ මෙතන මේ ආපු ශේෂයම තමයි එතන ආපු ශේෂයම තමයි. තේරුම් ගන්න. මෙතන එන්නේ 50යි q කියන්නේ q කියන්නේ 217යි. එතකොට 50යි x ඍණ 150 ධන 217 ආයි මෙතන 67ම ලැබෙනවා.
දැන් අපි මේ ඉගෙන ගත්තේ බෙදනකොට ශේෂය ලියන්න පුළුවන් එකිනෙකට වෙනස් ක්‍රම තුනක්. එක්ක රේඛීය ශ්‍රුතයක සාධාරණ ආකාරය ලියන්න පුළුවන්. එහෙම නැත්නම් තියෙන සාධක දෙක වෙන වෙනම මෙහෙම දාලා ලියා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කැමති එක සාධකයක් දැන් මං හැදුවේ මේක තමන්ට කැමති නම් මේ සාධකයේ මෙතන දාලා හදන්න පුළුවන්. ඒකට මෙන්න මෙයාට ලස්සන නමක් කියනවා. මේකට කියනවා ශේෂ ප්‍රමේය. අපි දැන් ඉස්සරහට ඉගෙන ගන්නවා ශේෂ ප්‍රමේය. නැවත නැවත භාවිතයෙන් සාධනය කළ හැකි ආකාරය. අපි යාට කියනවා මේ විදිහට ශේෂය ලියුවා මේක ශේෂ ප්‍රමේය නැවත නැවත භාවිතයෙන් මේක අපිට සාධනය කරලා පෙන්වන්න පුළුවන්. මම ඒක ඉස්සරහට කියලා දෙන්නම්. දැනට චුට්ටක් මෙහෙමයි කියලා මතක තියාගන්න. දැන් අපි ඉගෙන ගත්තේ බහුපද ශ්‍රුතයක් බෙදුම් ඇල්ගොරිතම් එකකින් බෙදනකොට ශේෂය ලියන්න පුළුවන් ක්‍රම 4ක් ගැන තමයි දැන් ඉගෙන ගත්තේ. ක්‍රම 4ෙම වෙනස් උනේ මෙන්න මේ ශේෂය ලියන ක්‍රමය. අපි සාමාන්‍යයෙන් ගණනක් දුන්නා මේ විදිහට දෙකට වඩා මේ විදිහට තමයි කරන්නේ. එතන සාධාරණ ආකාරය ලියන්නේ. අපි මෙතන ලබ්ධියත් හොයනවා මොන වගේ අවස්ථාවක මතක තියාගන්න ඒක තරුවක් දාලාම ලියාගන්න. ලබ්ධියත් ලියාගන්නේ. ලබ්ධිය අපි ලියාගන්න. එක්ක ලබ්ධිය හොයන්න කිව්වොත්. ලබ්ධිය හොයන්න කිව්වොත් එහෙම නැත්තම් මතක තියාගන්න මෙතන සාධක නැත්නම් ඒ කියන්නේ සාධක නැත්තම් අනිවාර්යයෙන්ම ශේෂය හොයන්න කියලා කිව්වත් නැත්තත් ලබ්ධිය ලියා ගන්න වෙනවා. මොකද ඒකට සංගුණික සමාන කරන්න ඕන අනිවාර්යයෙන්. නැත්තම් මේක හොයන්න බෑ. අපි මේ විදිහට ප්‍රශ්න දෙක තුනක් සාකච්ඡා කරමු. මේ බෙදුම් ඇල්ගොරිතමෙන් බෙදෙන එකයි තාම අපි ඉන්නේ. බලමු ප්‍රශ්න ටික. බලන්න මෙන්න මෙහෙම ප්‍රශ්නයක් දෙනවා. fx කියන මෙන්න මේ බහුපද ශ්‍රදයක්. මෙන්න මේකෙන් බෙදුවට පස්සේ ශේෂය හොයන්න කියලා දීලා තියෙනවා. fx කියන්නේ මොකක් හරි බහුපද ශ්‍රදයක්. මේ fx කියන්නේ මොකක්ද කියලා මම දන්නේ නැහැ. දීලත් නැහැ. ඕනෙත් නැහැ. මෙන්න මෙයාගෙන් බෙදුවට පස්සේ ශේෂය අහන්නේ. අපි දැන් ඉන්නේ දැන් අපි දන්නවා මේක දීර්ඝ බෙදීමේ ක්‍රමයෙන් කීයටවත් බෙදන්න බෑ. ඇයි බැරි? ශ්‍රදේ දන්නේ නැහැනේ. නමුත් අපි මේකට දාමු මොකද්ද? බෙදුම් ඇල්ගොරිතම් එක දාමු. මම ලියනවා ඇල්ගොරිතම්. fx කියන ශ්‍රදය. සරල සමයි. කාගෙන්ද බෙදන්නේ? මෙයාගෙන්. x ඍණ a x ඍණ b. ලබ්ධිය දන්නවද? ලබ්ධිය දන්නේ. ලබ්ධිය අපිට කියන්න පුළුවන්ද නිකන් හිතලා මොන වගේ ශ්‍රදයක් දෙන්නේ කියලා. මතක තියාගන්න. එහෙම කියන්නත් බෑ. ඇයි ඒ බැරි හේතුව? අපිට ලබ්ධිය ලියන්න පුළුවන්. මෙයාගේ මාත්‍රය දන්නවනම් අපිට ඒක කියා ගන්න පුළුවන්. නමුත් දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මෙයාගේ මාත්‍රය දන්නද? fx ගේ මාත්‍රය දන්නේ නැතුව අපිට ලබ්ධියේ සාධාරණ ආකාරයක්වත් මෙතන ලියන්න බෑ. එහෙමනම් ලබ්ධිය නිකන් මෙතන px කියලා දාගන්න. වෙන කරන්න දෙයක් නැහැ. ඒකේ ලබ්ධිය ලියන්න බෑ. දැන් ශේෂය ලියන්න පුළුවන් ක්‍රම කීයක් තියෙනවද? දැන් පොඩ්ඩක් කලින් කියලා දුන්නා ක්‍රම 4ක් තියෙනවා. ඒ ක්‍රම 4ේ එක් ක්‍රමයක් නම් දැනටම ගන්න බෑ. ඇයි බැරි? ඉතින් ලබ්ධිය සාධාරණ ආකාරය ලියා ගන්න අපිට බෑ. අර දෙවෙනි ක්‍රමය ගන්න බෑ. අනිත් ක්‍රම තුනට අපි ශේෂය ලියලා බලමු. පළවෙනි ආකාරය. අනිවාර්යෙන් අපි දන්නවා මේ දෙන්න ගුණ කරාට පස්සේ වර්ග ශ්‍රදයක් එන්නේ. වර්ග ශ්‍රදයක්. එහෙනම් එයාට වඩා මාත්‍ර එකක් අඩු වෙන්නේ තමයි මෙතෙන්ට එන්න ඕන. රේඛීය ශ්‍රදයක සාධාරණ ආකාරය මම ලියන්නම් px ධන q. හැමදෙස්සෙම x ධන b දෙය දාන්න ඕනේ නැහැනේ. ඔව්. දැන් අපි pq දෙන්න හොයන්න. කොහොමද හොයන්නේ? ඒකනේ මේක තමයි එතකොට මොකක්ද ශේෂය කියන්නේ මෙන්න මෙයා. ඔක තමයි හොයන්න ශේෂය. පටන් ගමු. ඉස්සෙල්ලම මේක බිඳු වෙන විදිහට කියන් දානගෙන අපි කරන්නේ x සමානයි a දාන්න. x සමානයි a දාපු ගමන් මෙතනනේ fa මේවට බය වෙන්න එපා. x නම් මෙතන fa. ඒ කියන්නේ x කියන ෆන්ක්ෂන් එකේ x දාන්න fa. මෙතන බිඳුවයි. මෙතන මෙයා බිඳුව වෙනවා. ඒක නිසා අනිත් එක්ක ඔක්කොම දිහා බලන්න දෙයක් නැහැ. මෙයා බිඳුවයි මුළු පදේම බිඳුව. ලබ්ධියක් ඕන. මෙතන එනවා p a දන q. පළවෙනි සමීකරණය. ඊට පස්සේ x සමානයි b දැම්මම ආයි බිඳුව වෙනවා. මෙතන යනවා fb සමානයි. මෙතන බිඳුවයි මෙතනත් බිඳුව වෙනවා. මෙතන එන්නේ මොකද්ද? pb q. දෙවෙනි සමීකරණය. දැන් මේ සමගාමී සමීකරණ දෙකක් තියෙනවා. fa fb කියන්නේ මේවා අපි දන්නවා. ඇයි? fx කියලා ෆන්ක්ෂන් එක දීලා තියෙනවා නම් fa කියන එක කියලා මට නිකම්ම හොයාගන්න පුළුවන් කොහොමද? මේ fx කියන ෆන්ක්ෂන් එක x සමානයි ඒ දාන්න. fb හොයාගන්න පුළුවන් fx කියන්නේ දැන් උදාහරණයක් විදිහට දැන් මෙයාගේ ශ්‍රිතයක් කියන 3x වර්ගය ධන 5x ධන 8 මොකක්ද මම නෙවෙයි නිකන් ලියන්නේ. එහෙනම් fa කියන්නේ මොකද්ද? x තියෙන තැනට a දාන්න.
FB කියන්නේ මොකද්ද? ඉතින් මේක අපි දන්නවා මේ AB කියන්නේ මොන හරි අගයන් ඉලක්කම් වගේ. තුනයි B වර්ගය දන්න 5යි B දන්න 8. ඔච්චරයි. සිම්පල් කේස් එක. එතකොට මේවා අපි දන්නවා. දැන් මම හොයන්න ඕන PQ කියන දෙන්න. එහෙමනම් කොහොමද කරන්නේ? මේ සමගාමී සමීකරණ දෙක විසඳන්න. විසඳනවා කියන්නේ මම එකෙන් දෙක අඩු කරන්න. මේකේ Aද Bද වැඩි ලොකු එහෙම කවුද කියලා දීලා නැහැ. මම එකෙන් දෙක අඩු කරන්න. එකෙන් දෙක අඩු කරගම මෙතන එනවා FA රින FB. සමානයි මේකෙන් මේක අඩු කරලා ඊළඟට මේකෙන් මේක අඩු කරනවා P A රින B කියලා. මෙතනින් කෙලින්ම P එනවා. මොකද්ද? FA රින FB යට A රින B. ඔන්න එකක් හරි. ඊට පස්සේ දැන් P දන්නවනම් Q දන්නවනම් මේකට ආදේශ කරලා හෙව්වත් කමක් නැහැ. නමුත් ආදේශ කරලා හොයනට වඩා ලේසි මට හිතෙන්නේ මේ පළවෙනි සමීකරණේ අපි සමීකරණ දෙක එකතු කරලා ගන්නත් එපා. මේ කනෙක්ට් කරන්න පුළුවන් මේ සමීකරණ එක ගුණ කරන්න B ගෙන් එක ගුණ කරන්න B ගෙන් අඩු කරන්න දෙක ගුණ කරලා A ගෙන් බලමුකෝ මොකද වෙන්නේ. එක ගුණ කරනවා B එක ගුණ කරොත් මෙතන එනවා BFA. දෙවෙනි සමීකරණය මෙන්න මෙයා A ගෙන් ගුණ කරොත් මෙතන එනවා ඍණක් එන්නේ ඍණ AFB. AFB. එහා පැත්තේ මොකද බලන්න ගුණ කරපු ගමන් මේක PAB එනවා. එකෙන් අඩු වෙනවා ආයි මෙතනත් එන්නේ PAB. මොකද දෙවෙනි සමීකරණය A ගෙන් ගුණ කරන්නේ මේ දෙන කැන්සල් වෙනවා. මෙතන Q එක එනවා එන්නේ QB ඍණ QB ඍණ QA තමයි එන්නේ. QA එතකොට එනවා ඊට පස්සේ මොකද කරන්නේ? මේ Q එක එළියට අරගෙන සුළු කරන්න. FA ඍණ AFB QB ඍණ A Q එක යුක්ත කරන්න. මේ සංකේත වලට ගොඩක් ළමයි බයයි. එහෙම බය වෙන්න එපා. එහෙමත් කරන්න බෑ මේක. සුළු කරගම Q වෙනවා BFA ඍණ AFB යට B ඍණ A. ඔන්න PQ දෙන්න මම හොයාගත්තා. ඊට පස්සේ දැන් මට ශේෂය ලියන්න පුළුවන් කොහොමද? ශේෂය ලියන්න පුළුවන්. P ර දාන්න කෙලින් මේක. FA ඍණ FB යට A ඍණ B මේක වාරයක් x ධන q කියන්නේ මේ හිතන්න එපා මේකේ b ද ලොකු a ද ලොකු ඍණාගයක් ධනාගයක් ඒක ගැන හිතන්න එපා. ඊපස්සේ b වාරයක් fa ඍණ afb යට b ඍණ a. දැන් මේකෙදි ටිකක් ලොකු උත්තරයක්. ඉතින් මේ සංකේත වලට එහෙම බය වෙන්න එපා. ශේෂ ඉතින් මේක නිකන් අර කලින් අපිට ආවනේ 50 කියන එක. අන්න ඒ වගේ අගයක් මොකක් හරි මේ තියෙන. මෙතනත් අපිට කලින් ආවනේ 60ද කියලා. අන්න ඒ වගේ අගයක් මොකක් හරි තියෙන. දැන් අපි මේ ශේෂය යුවේ කොහොමද? පළවෙනි ක්‍රමයටනේ. දැන් අපි දෙවෙනි ක්‍රමයට ශේෂය හොයලා බලමු. ඒත් මේ ටික මේ විදිහටම ලියාගත්තා. දෙවෙනි ක්‍රමයට ශේෂය ලියනකොට කොහොමද අපි කරේ? මේ සාධක දෙක වෙන වෙනම ගතපු එකනේ. ඒ කියන්නේ p වාරයක් x ඍණ a plus q වාරයක් x ඍණ b. මෙතන මාරුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. Taman කැමති ඕනම විදියකට මෙතන තියෙන සාධක දෙක එක සාධකයක් වාරයක් නියතයක් අනිත් සාධකයේ වාරයක් නියතයක්. දැන් අපි බලමු ශේෂය එන්නේ මොකද්ද කියලා. කෙලින්ම මේකත් x සමානයි දානවා මෙතන fa. මේක බිඳුවයි. එහා පැත්තේ මම x සමානයි දාපු ගමන් විශ්වත් මෙතනත් කෙලින් බිඳුව වෙනවා. මෙතන q වෙනවා කෙලින් මොකද්ද? a ඍණ b. මෙතන q කෙලින්ම හොයාගන්න පුළුවන්. fa යට x ඍණ b. දැන් පැහැදිලි වෙන්න ඕන කලින් ගේ මේකේ තියෙන වෙනස. ගණන් අමාරු කරගන්නේ අපි ශේෂය ලියාගන්න ක්‍රමයේ අනුව ගාණය ලේසි වීම සහ අමාරු වීම තීරණය වෙනවා. ඊළඟට x සමානයි b දාන්න. b දාගත්තොත් මෙතන නා fb සරල සමයි. මෙතන බිඳුවයි අතන එන්නේ. දැන් මෙතන බිඳුව q කියන මේ පදයේ බිඳුව වෙනවා q නැති වෙනවා p විතරයි ඉතුරුනේ p වාරයක්. b ඍණ a. එතකොට මෙතන p කෙලින්ම හොයාගන්න පුළුවන්. FB යට B ඍණ A. පැහැදිලිද? එතකොට දැන් කියන්නේ මට ශේෂය කියන්නේ මොකද්ද? P කියන්නේ මොකද්ද? මේක.
ඒ කියන්නේ FB ඍණ B ඍණ A x ඍණ A plus q කියන්නේ මේක FA යට x ඍණ B මෙතන x ඍණ B sorry x ඍණ B නේ sorry මෙතන මේ FA යට x නේ මෙතන A ඍණ B නේ A ඍණ B මේකනේ මෙහෙට බෙදෙන්නේ A ඍණ B හරිද දැන් සැකයක් හිතන්න එපා මේ ආපු ශේෂයම අර කලින් ආපු ශේෂයම තමයි අපි මේ ශේෂ සමානයි කියලා කලින් ගානේ ඔප්පු කරන්නේ මේ ශේෂය ලියාගන්න විවිධ ක්‍රම යනුව මතක තියාගන්න. ගාන පාසු වීම ලේසි වීම තීරණය වෙනවා. දැන් මේ ක්‍රමෙන් හදුවට පස්සේ ඉක්මනට උත්තර එනවා. තේරෙනවද? අපි බලමු ඊළඟ ක්‍රමයට ශේෂය ලියන. තුන්වෙනි ක්‍රමයට ශේෂය ලියන්නේ කොහොමද? මෙහෙම නෙවෙයි. මේකවා මේ දෙන්නගෙන් කැමති එක්කෙනෙක් ගන්න. p වාරයක් x ඍණ plus නියතයක්. ඒ කියන්නේ මෙතන q මේකට දාගත්තත් ප්‍රශ්නයක් නැහැ. q වාරයක් x ඍණ b කියලා දාගත්තත් ප්‍රශ්නයක් නැහැ. දැන් බලන්න x සමාන a දාපු ගමන් මෙතන fa මෙතන බිඳුවයි ආයි මෙතනත් බිඳුව ගන්න බලන්න කෙලින් වෙනවා q සමාන fa තේරෙනවද මේ එක එක ක්‍රමයේ තියෙන පහසු ඊළඟ කෙලින් x සමානයි b දැම්මොත් මෙතන fb එහා පැත්තේ p වාරයක් b ඍණ a plus q q දන්නවා දැන් fa කියලා fb ඍණ සමානයි p වාරයක් b ඍණ a q කියන්නේ fa මෙතනින් p එනවා FB ඍණ FA යට B ඍණ A පැහැදිලිද දැන් බලන්න දැන් මේ වෙලාවේ ශීර්ෂය කියන්නේ මොකද්ද P කියන්නේ මේකනේ FB ඍණ FA යට B ඍණ A මේක වාරයක් x ඍණ A plus Q කියන්නේ මොකද්ද FA පැහැදිලි ඇති කියලා හිතනවා මේ එක් එක් අවස්ථාවේදී ශේෂය ලිවීම ලේසි වීම පස් දැන් මේක සුළු කරන්න ලේසි නේද දැන් පළවෙනි ක්‍රමයෙන් ශේෂය ලියන්න පුළුවන් ක්‍රම හතරක් තියෙනවා කියලා කිව්වා ඒ ක්‍රම හතරම කරා ඒකට මේ ගාන දෙවෙනි ක්‍රමයෙන් කරන්න බෑ කියලා කිව්වා ඇයි මෙතන ලබ්ධයක් ලියා ගන්න බැරි නිසා ඊතුරු ක්‍රම තුනටම හරියන ශේෂය ලියලා බැලුවට පස්සේ අපිට තේරෙනවා මේ අන්තිම ක්‍රමයෙන් කරන එකම ලේසි ඒ එක එක ගණන් වල හැටි මේ එක එක ගණන් වල එක එක විදිහට ශේෂය ලියනකොට සුළු කිරීම පහසුයි සහ මේ අන්තිම ක්‍රමයට ලස්සන නමකුත් දුන්නා ශේෂ ප්‍රමේය නැවත නැවත යොදා සාධනය කළ හැකි ආකාරයකි හරිද පැහැදිලි ඇති කියලා හිතනවා අපි යමු ඊළඟ ගැටලුවට දැන් ඊළඟ ගාන තියෙනවා fx යන බහුපදශෘතය මෙන්න මෙයාගෙන් බෙදූ විට ශේෂය fx යන බහුපදශෘතය මාත්‍රේ මොකුත් දීලත් නැහැ අපිට අවශ්‍යත් නැහැ fx කියන එක නම ලියාගත්තා ඔක සරල සමයි කාගෙන්ද බෙදන්න ඕන x වර්ගය ඍණ a වර්ගය ලබ්ධිය අපි දන්නේ නැහැ ලබ්ධිය කියන්නත් බෑ මොකද මේ දෙන්නගේ මෙයාගේ මාත්‍රය දන්නේ නැති නිසා ලබ්ධිය මම හිතනවා px ශේෂය අන්න ඒක නම් ඒකාන්තයෙන්ම කියන්න පුළුවන් ශේෂය ලියන්න පුළුවන් අපි ක්‍රම තුනක් දන්නවා අපි මේ ක්‍රම තුනෙන් ඒ ක්‍රම තුනටම ගාන හැද මුලින්ම අපි සාමාන්‍ය ක්‍රමයෙන් ලියමු රේඛීය ශ්‍රුතයක සාධාරණ ආකාරය ලියා ගන්න පුළුවන් මම ලියනම් lx දන්නේ මම එක විදිහට ශේෂය ලියනවා ඉතින් හරි ඒක අකුරු දාලා ප්‍රශ්නයක් නැහැ නේද දැන් අපි මෙයා බිඳුව විදිහට අගයන් දාන්නම් මෙහෙම තියාගෙන බෑ මේකම සාධක කඩා ගන්න ඕනේ px අපිට විතර px දන්නේ නැති නිසා දෙවෙනි ක්‍රමයට කරන්න බෑ ලබ්ධිය හොයන්න කියලාත් නෑ ලබ්ධිය දන්නෙත් නෑ ලබ්ධිය ලියා ගන්නත් බෑ lx a දැන් මොකද කරන්නේ ඉස්සෙල්ලාම x සමානයි a දානවා දාපු ගමන් මෙතන f හරිද මෙතන බිඳුව අතරිනවා la a ඊළඟට කලින් විදිහට x සමානයි ඍණ a දාපුවම ආයි මේ පදයේ බිඳුව මෙතන f ඍණ a බය වෙන්න එපා මෙයා ඍණ la a ඉතින් මේ දෙන්න සුළු කරන්න මේ දෙන්න සුළු කරලා ඉස්සෙල්ලා බලන්න මේ දෙන්න සුළු කරලා බලන්න එතකොට lm දෙන්න හොයාගන්නයි තියෙන්නේ තනියම සුළු කරන්න මම කෙලින්ම උත්තරේ විතරක් දාන්න උත්තර දැම්මොත් මෙතන මේ a කියන sorry මෙන්න මේ l කියන එක්කෙනාට එන්න ඕන l ට එන්න ඕන අගය තමයි හරිද මෙන්න මේ විදිහට සමගාමී සමයේ මේ සමීකරණ එකතු කරලා අඩු කරලා අපිට මේ විදිහට lm හොයාගන්න පුළුවන් මේ විදිහට lm හොයාගත්ත කියන්නේ දැන් හරිනේ ශේෂය හොයාගන්න පුළුවන් බොහොම සරල ප්‍රශ්නයක් ඊට පස්සේ කියනවා ඔය විදිහටම ශේෂය අනිත් ක්‍රමයට අපි ලියාගෙන බලමු අනිත් ක්‍රමයට කියන්නේ මොකක්ද ශේෂය ලියන්න පුළුවන් දෙවෙනි ක්‍රමය මොකක්ද මේ සාධක දෙක වෙන වෙනම දාලා ලියන්න පුළුවන් l වාරයක් x ඍණ a
plus m වාරයක් x ධන a. දැන් බලන්න x සමානයි දාපු ගමන් මොකද වෙන්නේ? මෙතන fa. අතනිනවා කෙලින්ම m වාරයක් මෙතන a දාපු ගමන් මෙතන 2a වෙනවනේ. 2a. කෙලින්ම m වෙනවා. fa යට 2a. හරි. ඊළඟට කෙලින්ම මම x සමානයි ඍණ a දානවා. ඍණ a දාපු ගමන් මෙතන එන්නේ f ඍණ a. මේ පැත්ත මොකද වෙන්නේ? මෙයා බිඳුව වෙනවා. කෙලින්ම මෙතන මේ l ඉතුරු වෙනවා. ඍණ 2l a l එනවා. f minus a යට minus 2a. දැන් මෙතන මේ වෙලාවේ ශේෂය මොකක්ද? ලියාගන්න පුළුවන්. l කියන්නේ අරගෙන. ඉතින් මේවා ඔයගොල්ලෝ තනියම හදලා දාලා ලියන්න. මම ඉක්මනට කරනවා මුල හරිය මීට කරන්නේ. plus m කියන්නේ මොකද්ද? fa යට 2a x ධන a. දැන් මේවට බය වෙන්න එපා. ගොඩක් අය වෙලා තියෙන මේවට බයයි. මේ fa කියන්නේ මොකක් හරි අගයක්. මේවා අග f ඍණ a f මම දැන් ගන්න පැහැදිලි කරන්නේ. මේවා අගයක්. මේ මෙතන තියෙන මොකක් හරි ඉලක්කමක්. මේ මෙතන තියෙන මොකක් හරි ඉලක්කමක්. මේ තුන් දෙනා මොන විදිහට ශේෂය ලියාගත්තා සුළු කරාම අන්තිමට එන්නේ එකම උත්තරේ. පැහැදිලි ඇති කියලා හිතනවා. දැන් තුන්වෙනි ආකාරයට ශේෂය ලියාගත්තොත් කොහොමද එන්නේ? fx සරල සමයි x ඍණ a x ධන a px ඊට පස්සේ ප්ලස් මේ දෙන්නගෙන් කැමති කෙනෙක් ගන්න l වාරයක් x ඍණ a ප්ලස් m මොන තුන්වෙනි ආකාරයට ශේෂය ලියාගත්තා. දැන් lm හොයනකොට මොකද? කෙලිම x සමානයි a දාන්න. මෙතන කෙලිම fa එනවා. බිඳුවයි මෙතන බිඳුවයි m. m කියන්නේ fa. ඊළඟට x සමානයි ඍණ a දාපු ගමන් මෙතන එනවා f minus a. මේක බිඳුවයි. මෙතන එතකොට එන්නේ සමානයි minus n minus 2la plus m. දැන් m කියන එක නම් මෙතන කෙලින්ම ඇවිල්ලා තියෙන්නේ. f minus a සමානයි minus plus fa. මෙතනින් l හදා ගන්න. අරයා මේ පැත්තට ගේන්නේ f minus a minus fa බෙදන්න minus 2a ඔක තමයි l ගේ. මේ විදිහට ශේෂය ලියුවාම l ට සහ m ට එනවා කියන්නේ. හරිද? දැන් මේ එක එක විදිහට ශේෂය ලියුවා අපිට තේරෙනවා මේ තුන්වෙනි ක්‍රමයට හොයන එක ලේසි. පැහැදිලිද? ශේෂය ක්‍රම තුනකට ලියන්න පුළුවන්. Tamanට කැමති ඕනම විභාගෙදී එහෙම කියන්නේ මොන ක්‍රමයකටද හොයන්නේ කියලා. Taman කැමති ක්‍රමයකට ශේෂය ලියාගත්තා අපිට තේරෙනවා මේ විදිහට ශේෂය ලියාගත්තොත් ලේසි. නමුත් ගොඩාක් වෙලාවට අපි ශේෂය ලියන්නේ මේ වගේ විදිහට. මොකද මේ විභාගෙදී දෙන ගාන හුඟක් වෙලාවට ඉලක්කම් වලින් තියෙන ගානක්. ඒ කියන්නේ fx දෙනවා. මේ ඉලක්කම් තියෙනවා. එතකොට මෙහෙම දාගත්තට ප්‍රශ්නයක් නැහැ. මතක තියාගන්න සංකේත වලින් ගාන හදලා තිබ්බොත් මේ විදිහට මේ තුන්වෙනි ක්‍රමයට හදන එක තමයි ලේසිම. අපි යමු ඊළඟ ගානට. හොඳයි ඊට පස්සේ අපි යමු මේ ටියුට් එකේ ගණන් දෙක තුනකට. ටියුට් එක මම දාලා තියෙනවා. ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගෙන තනියම කරන්න. මේකලෝ මේ 10 වෙනි ප්‍රශ්නේ තනියම කරන්න. 11 තනියම කරන්න පුළුවන්. දැන් 12 පුළුවන්. ඒ කියන්නේ එතෙන්ට වෙනකන් තියෙන සියලුම ප්‍රශ්න ටික තනියම කරන්න පුළුවන්. මම හිතනවා කරලාද කියලා. 12 කරන්න පුළුවන්. 13ත් සම්පූර්ණයෙන් කරන්න. මම 14 එකක් විතර පොඩ්ඩක් කියලා දෙන්නම්. 14 පළවෙනි ප්‍රශ්නය. 14 පළවෙනි ප්‍රශ්නේ තියෙන වෙන මේ වගේ 14 රෝම ඉලක්කම 1. 14 රෝම ඉලක්කම 1 තියෙනවා. මෙන්න මේක. මේ පහත දී ඇති එක් අවස්ථාවලදී ශේෂය සොයන්න. ඒක දීර්ඝ බෙදීමේ ක්‍රමයෙන් කරන්න එපා. බෙදුම් ඇල්ගොරිතම් එකෙන්ම කරන්න. කොහොමද? මෙන්න මේ ශ්‍රිතය 2x ඝනය ඍණ 3x වර්ගය ධන 5x ඍණ 1. මෙන්න මේක බෙදන්නලු x ඍණ 2. හරිද? අපි දන්නවා මේ ශ්‍රිතය මෙයාගෙන් බෙදුවට පස්සේ ලබ්ධයක් එන්න ඕන px. ලබ්ධයක් එන්න ඕන px. ශේෂය කියන්නටක් දාලා ශේෂය නෙවෙයිට වඩා මාත්‍ර එකක් අඩු එකක් නියතයක් r කියලා දා ගන්නවා. ශේෂය නියතයක්. එතකොට දැන් අපි හොයන්න ශේෂය සොයන්න කියලා යහන්නේ r හොයන්න. r කෙලින්ම හොයා ගන්න පුළුවන්. x සමානයි 2 දාන්න. x සමානයි 2 මේ පැත්තට දැම්මට පස්සේ මොකක් හරි අගයක් එයි. මෙතන බිඳුවයි කෙලින්ම r හොයා ගන්න පුළුවන්. හරිද? මේ විදිහට මේකේ තියෙනවා ගණන් 8ක් විතර. මේ ගණන් 8 ඒ විදිහට බෙදලා ශේෂය හොයලා දාන්න. මම නම් කැමති ඔයාලට පුළුවන් නම් ලබ්ධියත් කෙලින්ම හොයලා දාන්න. ලබ්ධියත් කෙලින්ම හොයලා දාන්න ශේෂයත් එක්ක බෙදුම් ඇල්ගොරිතම් එකේ. ඒක තවදුරටත් ප්‍රැක්ටිස් එක හදා ගන්න පුළුවන්. සහ ඒක ලබ්ධිය හොයනකොට මොකද්ද කරන්නේ? මෙතන px වෙනුවට රේඛී ශ්‍රිතයේ සාධාරණ ආකාරය දාගන්න. මේ දෙන්නගේ මාත්‍ර වෙනස. ඒ කියන්නේ වර්ග ශ්‍රිතයක් එන්න ඕන. මෙතන දාගන්න ax වර්ගය දන්න bx දන්න c කියලා දාලා ලබ්ධියත් හොයන්න සුළු කිරීම මෙහෙම ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ 14 වෙනි ප්‍රශ්නේ 14 වෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන් මේ විදිහට කරන්න පුළුවන්. ඊළඟට 15 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ 15 තියෙන්නේ
මෙන්න මේ වාක්‍ය කතන්දරයක් මේ 15 තියෙනවා මෙන්න මේ බහුපදය 2x ඝනය ධන 9x වර්ගය ධන x ධන a මෙන්න මේ බහුපදය x ධන දෙකෙන් බෙදූ විට x ධන දෙකෙන් බෙදුවාම දැන් ටග්ගාල කල්පනා කරලා කියන්න මේකෙන් බෙදුවා නම් ලබ්ධයක් ඇති px කියලා දන්නේ නැහැ ඕනෙත් නැහැ මේකෙන් බෙදුවට පස්සේ ශේෂය මොකද්ද කියන්නේ ශේෂය දැන් අපි දන්නවා ශේෂය නියතයක් වෙනවා නම් මේකේ ශේෂය දීලා තියෙනවා 29යි ශේෂය 29යි ඒ වලගේ තමයි අහන්නේ හරි ලේසි ඉතින් ශේෂය හොයන්න යනකොට මොකද කරන්නේ මේක මෙහෙමයි මෙයා දන්නේ නැහැ එයා අහන්නෙත් නැහැ ඕනෙත් නැහැ එහෙනම් මෙයා බිඳුවේ විදිහට අගයක් දාගත්තා නම් හරියට x සමානයි ඍණ 2 දානවා වන්දේ පැත්තට x සමානයි ඍණ 2 දාපු ගමන් මෙතන මොකද මෙතන ගණනේ තියෙන්නේ දෙකේ ගණය 8යි එතකොට sorry ඍණ දෙකේ ගණය ඍණ 8යි එතකොට මෙතන යනවා ඍණ 16යි ධන දෙකේ ඍණ දෙකේ වර්ගය 4යි එතකොට 4යි 9 වරක් 4 36යි මෙතන යනවා අපහු ඍණ 2යි ධනයි සමානයි මෙතන බිඳුව වෙනවා අතන 29යි සමීකරණයක් එන්නේ කෙලින්ම බෙදුම් බැල් ගුරුතම් එක තමයි මෙයා පිළිවෙල හගේ දාගන්න කෙලින්ම ඒ හොයාගන්න පුළුවන් ඊට මොකක්ද එන උත්තරේ කියලා දාන්න ඉතින් ඒ වගේ ගණන් ටිකක් තියෙනවා ඔන්න මේ 15 වෙනි ගාන තමයි මම මේ හැදුවේ 15 ඉඳන් තනියම කරන්න පුළුවන් 22ට යනකම් තියෙන ගණන් ටික 22ට යනකම් තියෙන ගණන් ටික තනියම කරන්න පුළුවන් ඒ ටික තනියම try කරන්න try කරලා ප්‍රශ්න මොන හරි තියෙනම් බලමු මම ඒකේ තියෙන 22 වෙනි ප්‍රශ්නේ විතරක් පොඩ්ඩක් දැන් සාකච්ඡා කරන්න කියනවා මෙන්න මේ ax ඝනය ඍණ bx වර්ගයේ cx ධන d මෙන්න මේක මෙන්න මේ බහුපදය මේ x වර්ගය ධන k වර්ගය ඉතිරි නැතිව බෙදෙනවා නම් මෙන්න මේක පෙන්වන්න තියෙන්නේ තේරුම් ගන්න ඉතුරු නැතුව බෙදෙනවා නම් ඉතුරු නැහැ කියන්නේ මොකක්ද ඉතුරු නැත ඒ කියන්නේ මොකද්ද මතක තියාගන්න ශේෂයක් නැහැ. يعني ඉතුරු වෙන්නේ නැහැ ශේෂ බිඳුව. එහෙනම් මෙන්න මේ ශ්‍රිතේ මේකෙන් බෙදුවොත් හරිද? x වර්ග ධන k වර්ග. ඕකෙන් බෙදුවොත් ලබ්ධිය මොකක්ද දෙන්නේ මම දාගන්නම් px. ශේෂය මොකක්ද දෙන්නේ? බිඳුවයි. ශේෂයක් නැහැ. ඉතුරු නැතුව බෙදෙනවා කියන්නේ ශේෂයක් නැහැ. එහෙම නැත්නම් මෙන්න මේක සාධකයක් වෙනවා කියලා දෙනම් ඒත් මතක තියාගන්න වචන දෙකයි සාධක ප්‍රමේයට තාම මම ගියේ නැහැ. සාධකයක් වෙනවා කියලා කොහේ හරි දීලා තිබ්බ ඒත් ශේෂ බිඳුවයි ශේෂ බිඳුවයි ඉතුරු නැතුව බෙදෙනවා කියන්නේ ශේෂ බිඳුව අපිට පෙන්වන්න කියන්නේ මේක දැන් ඕක පෙන්නකොට ගොඩක් ළමයි වරද්දගෙන තනක් මේ දැන් මෙතන මෙහෙම දාලා අපි ලබ්ධි ලියන්න නැතුවනේ මෙච්චර කල් එහෙම ගණන් හදාගෙන කියලා පුරුද්දට මෙතන try එකක් දානවා මෙන්න මෙයා බිඳුව වෙන විදිහට අගයන් ආදේශ කරනවා මෙයාගේ බිඳුව වෙන විදිහට අගයන් හොයන්න බෑ බලන්න x වර්ග ධන k වර්ගයේ සමානයි බිඳුව වෙන විදිහට අගයන් හොයන්න x වර්ග වෙනවා ඍණ k වර්ගය x සමානයි ධන හෝ ඍණ k වර්ගයේ වර්ගමූලය මේක අර්ධයක් වෙන්නේ නැහැ පැහැදිලිනේ ඒ නිසා එහෙම මොකුත් ගන්න බෑ මෙයා බිඳුව වෙන විදිහට අගයන් දාන්න බෑ එහෙනම් මතක තියාගන්න බිඳුව වෙන විදිහට අගයන් දාන්න බැරි නම් මොකද කරන්න ඕන මම ඔයගොල්ලෝ මුලදීම කිව්වා එහෙනම් අනිවාර්යෙන්ම ලබ්ධියත් අපි ලියාගත යුතුමයි හරිද දැන් අපි දන්නවා මෙතන ඝන ශ්‍රුතයක් මෙතන වර්ග ශ්‍රුතයක් එහෙමනම් මේ දෙන්නගේ මාත්‍ර වෙනසට සමාන එක්කෙනෙක් තමයි මෙතෙන්ට එන්න ඕන. එහෙනම් 3 ඍණ 2 රේඛී ශ්‍රුතයක් එන්න ඕන. රේඛී ශ්‍රුතයක සාධාරණ ආකාරය ලියා ගන්නකොට ABCD මෙතන තියෙනවා. එහෙනම් මෙතන දාගන්න LX වර්ගය +MX +M ආයි මෙතනත් ABCD දාගන්න එපා. වැඩේ අවුල් එතකොට තැන් දෙක එනවනේ. දැන් මොකද්ද කරන්නේ? සංගුණක සමාන කරන්නයි තියෙන්නේ. මේ දෙපැත්ත සංගුණක සමාන කරනකොට හරි ලේසි මතක තියාගන්න. මෙන්න මේ පද දෙක ගුණ කරගුවාම එන්නේ LX හතරනේ. sorry මෙතන මේ sorry රේඛී ශ්‍රුතයක් එන්නේ මට වැරදීමක් වුණේ. රේඛී ශ්‍රුතය කියන්නේ මෙහෙම නෙවෙයි. මේ වර්ග ශ්‍රුතය නෙවෙයි. මේකෙන් මේක බෙදුවට පස්සේ මාත්‍ර රේඛී ශ්‍රුතයෙන් ඉන්න තුනන්නේ LX + M. මම කියන්නේ දැන් ටක් ගාලා ඉක්මනට හොයන්න පුළුවන්. මේ දෙන්න ගුණ කර ගමන් කෙලින්ම මේ නෑ අපි ගුණ කරලම සමාන කරමු. සංගුණක මේකත් ගුණ කරමු. එතකොට L x ගන්න. ආයෙනවා +mx වර්ගය. මේ දෙන ගුණ කරමු +k වර්ග x k වර්ග x ඊට පස්සේ +k වර්ගය. ඔව්. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? දැන් අපි සංගුණක සමාන කරමු. x ඝනයේ සංගුණක සමාන කරොත් එනවා a සමානයි කෙලින්ම l. ඊට පස්සේ x වර්ගයේ සංගුණක සමාන කරොත් එනවා sorry මේ ගානේ මෙතන තියෙන ධන b වර්ගය කියලා.
එතකොට m වර්ගයේ සංගුණික සමාන x වර්ගයෙන් සමාන කරගම m සමානයි b. ඊළඟට මේ මෙතන x ගේ සංගුණික සමාන කරගමන් ලැබෙනවා. k වර්ගයෙන් සමානයි c. d ගේ නියත වල සංගුණික සමාන කරලා ගමන් ලැබෙනවා. d සමානයි k වර්ගයෙන්. k වර්ගය. මම මෙතනින් කෙලින්ම k වර්ගය කියන උත්තරේ තියාගන්න. මොකද මේ උක්ත කරගන්න උත්තරය යන්නේ a බෙදීම b සමාන c බෙදීම d කියලා පෙන්නන තියෙනවා. k වර්ගයේ උත්තරය නැති නිසා k වර්ගය උක්ත කරගන්න. ඒ කියන්නේ d බෙදීම a. එහෙනම් a k වර්ගය මම මෙතෙන්ට ගෙනල්ලා දාන්න. එතකොට මෙතෙන්ට දාන්න පුළුවන් d බෙදීම එතන d දෙනවා. d බෙදීම m l සමානයි c. බලන්න මේ m කියන එක්කෙනාට කෙලින්ම දාන්න පුළුවන් b. l කියන එක්කෙනාට කෙලින්ම දාන්න පුළුවන් a සමානයි c. මේ කියනවා d බෙදීම c සමානයි a බෙදීම c. උඩයට මාරු කරලා ආයෙ ඔන්න දෙපැත්ත හරස් ගුණ කරලා ගන්න. ඔය කියන උත්තරේ එනවා. මතක තියාගන්න සාම්ප්‍රදායික විදිහට මේ හිතන්න එපා හැමදෙස්සෙම. ඕන විදිහකට ගාන හරවලා දුන්නොත් හදා ගන්න පුළුවන් වෙන්න. ඕන තව අමාරු ගානක් තියෙනවා. අන්න ඒ ගාන චුට්ටක් යමු. ප්‍රශ්නයක් දෙනවා. fx කියන බහුපශ්‍රිතය මෙන්න මේකෙන් බෙදුවා පස්සේ ශේෂය ගන්න කියලා. fx ගේ මාත්‍රය මුකුත් දීලා නැහැ. ඊට කලින් මේ මම හිතනවා මේක දැන් අපිට හදන්න පුළුවන් සම්පූර්ණයෙන් 22 වෙනි ගානට වෙනකන්. ඒ ගානට එකේ ඉඳන් ඒ මුල් පිටේ ඉඳන් 22 වෙනි ගානට වෙනකන් ගණන් ටික ඔක්කොම හදාවේ කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් මේක කරන එකේ තේරුමක් නැහැ. ඊට පස්සේ මේ දැන් මේ ගානට යමුකෝ. ශේෂය අහන්නේ. දැන් ඉතින් බෙදුම් මැල් ගණතුම් එක ලියා ගන්න. fx කියන බහුපශ්‍රිතය බෙදන්න ඕන. x ඍණ a x ඍණ b x ඍණ c බෙදුවට පස්සේ ලබ්ධිය මොකක්ද දෙන්නේ මම දන්නේ නැහැ. px කියලා දාගන්න ඔබ මාත්‍රය දන්නෙත් නැහැ. ශේෂය මොකක්ද දෙන්න ඕනේ? ඝන ශ්‍රිතයකින් මෙතන එන්නේ ඝන ශ්‍රිතයක්. මේ තුන ගුණ කරාම ඝණයක් එන්නේ. එහෙනම් එයාට වඩා මාත්‍රය එකක් අඩු එක්කෙනෙක් ශේෂයට එන්න ඕන. වර්ග ශ්‍රිතයක් මම දාගන්න. abc තියෙන නිසා lx වර්ගය mx n. දැන් මොකද කරන්නේ? දැන් හොයන්න ඕන. මෙයා බින්දුව විදිහට ගන්න දාන්න කියලා තමයි කියලා දෙලා දෙන්නේ. ඉස්සරම x සමාන a දැම්මොත් fa මෙතන බින්දුව වෙනවා. අතන මොකක්ද දෙන්නේ? සමානයි la වර්ගය ma n. ඊළඟට x සමානයි b දාන්න. මෙතන බින්දුව වෙනවා. fb සමානයි lb වර්ගය mb n. ඊළඟට x සමානයි c දාන්න. fc සමානයි lc වර්ගය mc n. මේක එක මේක දෙක මේක තුන. හරිද? දැන් l මේ තුන lm හොයන්න ඕන. lm හොයන්න මේ සමගාමී සමීකරණ තුන විසඳන්න. දැන් බැලුවම පේනවා. මේ සමගාමී හරි සමීකරණ තුනක් තියෙනවා. දන්න පද තුනයි සමීකරණ තුනයි. බැලුවම පේනවා. මේ සමීකරණ තුන මේ විසඳන එක දුෂ්කරයි. ඇත්තටම අමාරුයි. ගොඩාක් අමාරුයි මේ විසඳන්න පුළුවන් මේකට. ඒ අමාරුයි මේ වැඩේ. හරිද? ඉතින් මේක තේරුමක් නැහැ නේ අපිට. අපි මේ ගණන් වලින් එහෙම කාලය වැය කරගෙන මේක නටල කරන එකේ තේරුමක් නැහැ. සමීකරණය අමාරු. අමාරු නම් ශේෂය මෙහෙම ලියාගෙන කරන්න අමාරු නම් අපි මොකද කරන්නේ? අපි දෙවනි ආකාරයට ශේෂය ලියමුකෝ. මම මේක මකනවා. මෙහෙම කරන්න අමාරු. දැන් මෙහෙම LMN හොයන්න පුළුවන් ටිකක් වෙලා වෙනවා. දුෂ්කරයි. ඇයි නිකන් දැනගෙනම අමාරු වැඩේ. දෙවනි ක්‍රමයට ශේෂය ලියන්නේ කොහොමද? පොඩ්ඩක් මතක් කරගන්න. සාධක දෙකක් තිබ්බනම් දෙවනි ක්‍රමයට ශේෂය ලියන්නේ p1 නියතය වාරයක් පළවෙනි සාධකය. ඊට පස්සේ දන්න තව නියතයක් වාරයක් ඊළඟ සාධකය. දැන් මෙතන තුන් දෙනෙක් ඉන්නවනම් කොහොමද ලියන්නේ මේ විදිහට? රටාවල් ගන්න. l වාරයක් මුල් සාධක දෙක. තුන් දෙනෙක් ඉන්නවනම් මතක තියාගන්න. දෙන්න ගන්න. එක්කෙනෙක් ඉන්නවනම් තනි තනි වෙන වෙනම ගන්න පුළුවන්. තුන් දෙනෙක් ඉන්නවනම් මතක තියාගන්න. දෙන්න අරගෙන සාධක ලිව්වේ විශේෂ x නෙමෙයි. ඊට පස්සේ ප්ලස් m වාරයක් අග දෙන්න x ඍණ b x ඍණ c. ඊට පස්සේ ප්ලස් n වාරයක්. ඒකයි මම විශේෂ ගානක් අමාරු ගානක් කියලා කිව්වේ. මේ වගේ ගණන් තාම විභාග වලට දීලා නැහැ. දෙන්න පුළුවන් මේ වගේ ගණන් තමයි මතක තියාගන්න. x ඍණ a x ඍණ c. දැන් මොකද කරන්නේ? දැන් මේ අපි මේ ශේෂය ලියන සාමාන්‍ය ක්‍රමය මම පාඩම් පටන් ගත්තේ මෙතන. ඒක ඕනම අමාරු ගානක් හදාගන්න පුළුවන් විදිහට කියලා දීලා තියෙනවා. පළවෙනි ක්‍රමය ටිකක් අමාරුයි. නිසා මේ අපි කීකර ගත්ත දෙවෙනි ක්‍රමය වගේ. දැන් මොකද කෙලිම x සමාන a දාන්න ඕන. x සමාන a දාපු ගමන් මෙතන බිඳුව වෙනවා. මෙතනත් බිඳුවයි.
මෙතනත් බිඳුව වෙනවා. කෙලින්ම m ඉතුරු වෙනවා පේනවද? m වාරයක් ඒරින b ඒරින c. අන්න ඒකයි මේකේ විශේෂත්වය. අන්න ඒකයි මේකේ විශේෂත්වය. එතකොට මෙතන කෙලින්ම m හොයා ගන්න පුළුවන්. මෙතන f a යට ඒරින b ඒරින c. ඒ වගේ x සමානයි b දාපු ගාම මොකද වෙන්නේ? fb එනවා. fb හොයා ගන්න පුළුවන්. අතන එන්නේ එතකොට මෙයා බිඳුවයි මේක එනවා n වාරයක් බීර්ණ c n එනවා fb යට බීර්ණ c. ඒ වගේ ඔබ තනියම x සමානයි c දාලා n කියන එක n තියාගත්තා. දැන් හරි m හරි n හරි l කියන එක නත් හොයාගන්න. x සමානයි c දාලා l කියන එක නත් තනියම හොයාගන්න. එතකොට තමයි ශේෂය හරි ශේෂය ලැබෙන lmn නිකම්ම හොයාගන්න පුළුවන්. lmn කියන්නේ මෙන්න මේ නියත දුරනේ. දැන් ශේෂය හරි. ඊට පස්සේ මේක මම මකලා ශේෂය ලියන්න පුළුවන් අනිත් ආකාරය මොකද්ද? ශේෂය ලිවිය හැකි අනිත් ආකාරය මතකද? සාධක දෙකක් තිබ්බොත් ලියන්න පුළුවන් අනිත් ආකාරය මොකද්ද? l වාරයක් x ඍණ a plus m කියලා මම ලියන්නේ නියතයක් වාරක් සාධක දෙකෙන් එක. සාධක තුනක් තියෙනකොට මොකද කරන්නේ? මතක තියාගන්න l වාරයක් මුල් සාධක දෙක ගන්න. plus m වාරයක් මේ ගතපු සාධක දෙකෙන් එකක් ගන්නවා. ඊට පස්සේ අන්තිම කෙනාට මොකුත් නෑ. දෙන්නෙක් තිබ්බොත් මේ දෙනෙක් එකක් අරගෙන ලියනවා වගේ තුන් දෙනෙක් හිටියොත් මේ තුන් දෙනාගෙන් දෙන්නෙක් අරගන්නවා. ඒ දෙන්නගෙන් කෙනෙක් ගන්නවා. නියතයක් කොහොමද දාන්න. දැන් මේ අවස්ථාවේදී x සමානයි a x සමානයි b x සමානයි c නොදන්න පද තුනයි සමීකරණ තුනයි lmn හොයා ගන්න පුළුවන්. x සමානයි a දාපු ගමන් මතක තියාගන්න මෙතන බිඳුවයි මෙයාත් බිඳුවයි n කෙලින් වෙනවා. ඊට පස්සේ x සමානයි b දාපුවම මෙයා බිඳුවයි මේ දෙන්න විතරයි එන්නේ. මෙයා දන්නවා ඒකට ආදේශ කරගමන් හොයා ගන්න පුළුවන්. x සමානයි c දාලා lmn හොයා ගන්න පුළුවන්. ශේෂය හොයා ගන්න පුළුවන්. තුන්වෙනි ක්‍රමයේ ශේෂය හොයන එක හතරවෙනි ක්‍රමයේ ශේෂය හොයන එක ලේසි කිව්වේ ඒකයි. ඕනම තැනකට ඕනම විදියකට ගන්න පුළුවන්. මේ වගේ සංකේත දීලා තිබුණා. හරිද? මේ වගේ තනියම කරන්න මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න අපි ඒක ඉස්සරහට සාකච්ඡා කරමු.